හරි. කෙලින්ම තියරි ටික ලියමු. හරි තියරි කතා කරලා ඉවරලා ඊට පස්සේ ගණන් වලට යන් කෙලින්ම පුතේ. අපි වස්තුවක් ගැන කතා කරද්දී වස්තුවක් උරා ගන්න තාප ප්‍රමාණය. වස්තුවක් උරා ගන්න තාප ප්‍රමාණය ගැන ලියනකොට Q සමානයි C θ කියලා ලියනවා. නේද? ඒතර θ ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩි වෙනකොට එයා උරා ගන්න තාප ප්‍රමාණය කැපිටල් Q ලියනවා. Q සමාන C θ කියලා. මේ C කියන කෙනාට කියනවා පුතේ තාප ධාරිතාව කියලා වස්තුවේ. නේද? හරි. මේක විශේෂයෙන් කියන්න ඕන කාරණයක්. සමහර ළමයින්ට කොච්චර කිව්වත් මීටර වෙන්නේ නැති එකක්. θ කියන උෂ්ණත්වය වැඩි වෙන ප්‍රමාණය නම් Q කියන උරාගත් තාප ප්‍රමාණය. θ කියන උෂ්ණත්වය පහළ ගිය ප්‍රමාණය නම් Q කියන්නේ පිටකල තාප ප්‍රමාණය. මේ θ උෂ්ණත්වය වැඩි වූ ප්‍රමාණය සෙල්සියස් අංශක වලින් 20ක් කිව්වොත් කෙල්වින් වලින් 20යි. උෂ්ණත්වය පහළ ගිය ප්‍රමාණය සෙල්සියස් 30ක් කියලා කිව්වොත් කෙල්වින් වලිනුත් ඒක 30යි. හරිද? උෂ්ණත්ව අන්තරයක් ඔය දෙන වැඩි වූ හෝ අඩු වූ ප්‍රමාණය. එතන මෙතනින් C වල ඒකකේ හරි ගස්සලා ගත්තොත් ජූල් බෙදීම කෙල්විනේට කියලා කිව්වත් හරි නේද? ජූල් බෙදීම කෙල්වින්. ඒ කියන්නේ ජූල් කෙල්විනේට නැත්තම් සෙල්සියස් කිව්වත් එකයි. හරි? ඒකකේ ජූල් කෙල්විනේට හෝ නැත්තම් ජූල් සෙල්සියස් අංශකයට. හරිද? එතකොට මේ සූත්‍රය අපි වෙලාවකට පුතේ කාලයෙන් බෙදලා හරි ශීඝ්‍රතා බවට හරවනවා. එතකොට මේ Q බෙදීම T කියන්නේ θ බෙදීම T කියන්නේ මොනවද? Q බෙදීම T කියන්නේ වස්තුව තාපයේ උරා ගන්න ශීඝ්‍රතාවයෙන් නම් θ බෙදීම T කියන්නේ වස්තුවේ උෂ්ණත්වයේ ඉහළ යන ශීඝ්‍රතාව. නැත්තම් Q බෙදීම T කියන්නේ වස්තුවෙන් තාපයේ පිටවෙන ශීඝ්‍රතාව නම් පිටවන හරි පිට වූ හරි නම් θ බෙදීම T කියන්නේ උෂ්ණත්වයේ පහළ යන නැත්නම් පහළ ගිය ශීඝ්‍රතාව. එතකොට මෙයාගේ ඒකකේ තප්පරයට ජූල් එහෙම නැත්තම් වොට්. මෙයාගේ ඒකකේ තප්පරයට කෙල්වින් එහෙම නැත්තම් තප්පරයට සෙල්සියස් අංශක. හරි. ලියාගමු පුතේ ඉස්සරේ තරුවක් දාලා වස්තුවක උෂ්ණත්වය θ ප්‍රමාණයකින් වැඩි හෝ අඩු වන විට උරා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය තාප ප්‍රමාණය කැපිටල් Q සමානයි C θ කියලා ඊළඟ රුලේ ලියලා කොටු කරන්න. කැපිටල් Q සමානයි C θ කියලා ලියලා කොටු කරලා තියන්න. හරි. මේ කැපිටල් C වස්තුවේ තාප ධාරිතාව නම් වේ. මෙහි C වස්තුවේ තාප ධාරිතාවය නම් වේ. ඒකකය ජූල් කෙල්විනයට සමානයි ජූල් සෙල්සියස් අංශකයට. හරි. තේරුණා නේද අපි දරුවන්ට? හරි. ඊට පස්සේ රුල කරලා එනවා පුතේ. මේක තාප ප්‍රමාණයක් මේක උෂ්ණත්වය වෙනස් වීමක්. හොඳේ? ඔය ලියන අකුරු පව හරිය ලියන්න Q θ සමහර ළමයින්ගේ වෙලාවකට නෝට් බලනකොට θ යි Q දෙකම එක වගේ. දැන් මෙහෙම අකුරු තියෙනවා. මට හොයාගන්න වෙලාවකට θද Qද කියලා. මට නම් කමන්නේ නැහැ උටත් වෙලාවකට හොයාගන්න බෑනේ. සමහරලාට තමා ලියපු නෝට් එක තමාට හිතා ගන්න බැරි මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා තමාගේ අකුරු කියවන්න බැරි වෙනවනේ. පැහැදිලි ලියන්න Q විදිහට θ විදිහට. හරි. ඊළඟ රුලේ පුතේ දෙපැත්තම කාලෙන් බෙදලා ලියන්න. ඊළඟ නම් කරන්න Q බෙදීම T තාපයේ උරා ගන්නා හෝ පිට කරන ශීඝ්‍රතාවය. තත්පරයට ජූල් සමානයි වොට්. θ බෙදීම T උෂ්ණත්වයේ ඉහළ හෝ පහළ යන ශීඝ්‍රතාව. ඒකකේ තත්පරයට කෙල්වින් සමානයි තත්පරයට සෙල්සියස් අංශක. right. ඊළඟට දරුවනේ අපිට සෙට් වෙන්නේ ද්‍රව්‍යයකට අපි ලියනවානේ මොකක්ද? ද්‍රව්‍යයකට ලියනවා Q සමාන mc θ කියලා.
හරි. ද්‍රව්‍යයේ සිඹල m ස්කන්ධයක් උෂ්ණ ටීඩ ප්‍රමාණයක් වැඩි වෙනකොට උරා ගන්න තාප ප්‍රමාණය. නැත්තම් ද්‍රව්‍යයේ m ස්කන්ධයක උෂ්ණ ටීඩ ප්‍රමාණයෙන් අඩු වෙනකොට පිට කරන තාප ප්‍රමාණය. ඊළඟ q සමාන mc ටීඩ කියලා. හරි. මේ සිඹල සීඩ කියනවා ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා. එයාගේ ඒකකයේ සෙට් වෙන්නේ මේ දිනගේ බෙදලා ගත්තොත් පුතේ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කිව්වත් හරි ඒකමයි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට කියලා කිව්වත් ඒකත් ඕනම් කාලයෙන් බෙදලා ශීඝ්‍රතා සමීකරණයක් විදිහට මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒතර මේ අකුරු වල තේරුම් මේවායේ තේරුම් අර්ගීය සැරේ තේරුම තමයි. ලියන්න රුලක් කරලා ද්‍රව්‍යයක සිඹල m ස්කන්ධයක උෂ්ණත්වය ද්‍රව්‍යයක සිඹල m ස්කන්ධයක උෂ්ණත්වය ටීට ප්‍රමාණයකින් වැඩි හෝ අඩු වන විට ටීට ප්‍රමාණයකින් වැඩි හෝ අඩු වෙන විට උරා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය උරා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය q සමානයි සිඹල mc θ q සමානයි සිඹල mc θ. ලියන සිඹල c ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවයි. මෙහි සිඹල c ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවයයි. මේ සිඹල c ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවයයි. ඒකකය ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට සමානයි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට දෙකම එකයි. හරි. ඊළඟ දරුවෝ දෙපැත්ත t වලින් බෙදලා ලියන්න. q බෙදීම t සමානයි mc d බෙදීම t. q බෙදීම t සමානයි mc d බෙදීම t. ඕකේ. ආය හඳුන්වන්න ඕනේ නැහැ නේ ගිය සැරේ අකුරු තේරුම තමයි මේ සැරේත් තියෙන්නේ. හරි. දැන් එතකොට අර ගණන් එන ඒවා ගත්ත ගොඩක් වෙලාවට ගණන් එන්නේ රටා තුනක වගේ තමයි. හරිද? තව ඒවා එන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් නිතර අපිට හම්බෙන්නේ සමහර ගණන් වල තියෙනවා පුතේ මොකක් හරි යාන්ත්‍රික ශක්තියක් තාප ශක්තියට හැරෙනවා. ඒ කියන්නේ චාලක ශක්තියක් හරි උභ ශක්තියක් හරි එහෙම නැත්නම් ඝර්ෂණ බලයකට එරෙහිව කරපු කාර්ය ප්‍රමාණය කියන්නේ ඇදන් යනකොට රත් වීමනේ. අන්න ඒ යාන්ත්‍රික ශක්තියක් තාපයට හැරිලා සමහර භාගයේ m වර්ග එක්ක mgh එකක් නැත්නම් fs එකක් q ට සමාන කරලා හදන ගණන් සෙට් වෙනවා වෙලාවකට. ඒක එක ගණන් වර්ගයක්. තේරුණා? දෙවෙනි ගණන් වර්ගයක් අපිට සෙට් වෙනවා පුතේ. කේතල් හීටර් වලින් එහෙම ක්ෂමතාවයක් දීලා තාපේ නිබදන ක්ෂමතාව මෙච්චරයි කියලා හදන ගණන්. ඒ ගණන් වල අපිට ඕන නම් p ක්ෂමතාවෙන් තාපෙන් නිපද වෙනවා නම් t කාලයකට නිපදන තාප ශක්ති ප්‍රමාණය pt කියලා අරගෙන ඒක mct ට සමාන කරලා හදන ගණන් තියෙනවා. ඕකම වෙලාවකට ඉතින් p සමානයි mct ට බෙදීම t කියලා ලියලා ගන්නත් පුළුවන් ඉතින්. t මෙතන ලිව්වත් එකයි මෙතන ලිව්වත් එකයි නේ පුතේ. තේරුණා? විද්‍යුත් ශක්තිය තාප ශක්තියට හැරෙන ගණන් තියෙනවා. තුන්වෙනි වර්ග ගැන කියන්න කලින් මේ වර්ග දෙක ගැන අපි ලියාගෙන ඉමු නේද? රුලක් ඇරලා ලියන පුතේ. ඇතැම් විට හානි වෙන යාන්ත්‍රික ශක්තිය ඇතැම් විට හානි වෙන යාන්ත්‍රික ශක්තිය වරහණක් අස්සේ භාගයේ m වර්ගයකම mgh භාගයේ m වර්ගයකම mgh වරහන් වහලා කොමාවක් ඝර්ෂණ බලයට එරෙහිව කරන කාර්ය ඝර්ෂණ බලයට එරෙහිව කරන කාර්ය වරහණක් අස්සේ fs ඝර්ෂණ බලයට එරෙහිව කරන කාර්ය වරහණක් අස්සේ fs තාප ශක්තිය බවට හැරේ. තාප ශක්තිය බවට හැරේ. ඕකේ. තාප ශක්තිය බවට හැරේ. රයිට්. ඉතින් කිව්ට ඒක දාලා ගණන් හදන්න අපි බලමු හදමුකෝ වෙන අවස්ථා තියෙනවා. ඊළඟ පුතේ පීෂමතාවයකින් විද්‍යුත් උපකරණයකින් පීෂමතාවයෙන් විද්‍යුත් උපකරණයකින් තාප ශක්තිය නිපදන විට තාප ශක්තිය නිපදන විට t කාලයකදී නිපදූ තාප ශක්තිය සිමල් t කාලයකදී නිපදූ තාප ශක්තිය කැවල් q සමානයි p වාරයක් සිම්පල් t ලෙසගෙන
කැල් Q සමානයි P වාරයක් සිම්පල් T ලෙසගෙන කියලා ලියන ඊළඟ රුලේ PT සමානයි MC θ. PT සමානයි MC θ. P සමානයි MC θ බෙදීම සිම්පල් T. MC θ බෙදීම සිම්පල් T. ලෙස ගනු ලැබේ. ලෙස ගනු ලැබේ. හරි. ඒ දෙවෙනි වර්ගය. යාන්ත්‍රික ශක්තිය තාප ශක්තිය හැරෙන ගණන් තියෙනවා. විද්‍යුත් ශක්තිය තාප ශක්තිය හැරෙන ගණන් තියෙනවා. තුන්වෙනි වර්ගය තමයි වැඩිම ජනප්‍රිය වැඩිම ගණන් ලස්සන ගණන් තියෙන්නේ. හිතන්න A කියලා වස්තුවක් තියෙනවා B කියලා වස්තුවක් තියෙනවා. B වස්තුව වඩා A වස්තුව උෂ්ණත්වයෙන් වැඩි. හරිද? A B වස්තු දෙකක් තියෙනවා පුතා. B වස්තුවට වඩා A වස්තුව උෂ්ණත්වයෙන් වැඩි. හරිද? ඊට පස්සේ මේ දෙන තාපන ස්පර්ශයට ලක් කරනවා. ඒ කියන්නේ තාපයේ දෙන්න අතර ගලන්න අවස්ථාව උදා කරලා දෙනවා. මුගක් ගලන මේ දෙන ද්‍රව දෙකක් අතර මික්ස් කරා ජලයට ලෝහ කූලයක් දැම ඒ වගේ තමයි ගණන් වල තියෙන ගොඩක් ලාවට. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගලනවා. එතකොට උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ලැබෙනකොට ඒක උෂ්ණත්වය එන්න එන්න ඉහළ යනවා. මේකින් තාපය පිට වෙන හින්දා ඒක උෂ්ණත්වය එන්න එන්න පහළ යනවා. ඔන්න බලන්න උෂ්ණත්වය වැඩියෙන් තිබිච්ච කෙනාගේ උෂ්ණත්වය එන්න එන්න පහළට එනවා. උෂ්ණත්වය අඩුවෙන් තිබිච්ච කෙනාගේ උෂ්ණත්වය එන්න එන්න ඉහළට එනවා. ඔහොම එනකොට දෙපැත්තෙන් දෙදෙනාගේ උෂ්ණත්වය දෙක එක අගයකට සමතුලිත පොදු අගයකට එනවා. දෙදෙනාගේ උෂ්ණත්වය දෙක සමාන තත්ත්වයට ආවට පස්සේ තාපය හුවමාරු වෙන එක සඵල වශයෙන් තාපය හුවමාරු වෙන එක නතර වෙනවා. තේරුණා? සමතුලිත වෙනද පොදු උෂ්ණත්වය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ගණන් හදනකොට ගොඩක් ගණන් වල කරන්නේ මේ තාප හුවමාරු වීමේදී පරිසරයට තාප හානිය වුණේ නැහැ කියලා උපකල්පනය කරනවා. පරිසර තාප හානිය වුණේ නැහැ කියලා උපකල්පනය කරොත් හරියටම ඒ පිටකල තාපය තියෙන්නේ පුතා. ඒ පිටකල තාපය හරියටම සමාන වෙන්න ඕනේ Q උරාගත් නැත්නම් B උරාගත් තාපයට. B උරාගත් තාපයට. තේරුණා? එතකොට අපි පොදු උෂ්ණත්වය x කියලා වගේ හිතුවා කියන්නේ පොදු උෂ්ණත්වය x කියලා හිතුවොත් මෙයා පිටකල තාපය mcd වලින් ලියනවා කියනකො ma ca පිටකල තාපය ලියනකොට t ට 1 ඉඳලා x වෙනකන් සීතල වුණේ. සමහර සෙල්සියස් 100 ඉඳලා 70ට සීතල වුණා වෙන්න පුළුවන්. අර පැත්තෙන් එයා උරාගත්තු තාපයනේ mcd ලියනකොට mb cb රත් වෙනවා. එයා t ට 2 ඉඳලා x කියන උෂ්ණත්වයට. x ඍණ t ට 2. තේරුණාද? පොදු උෂ්ණත්වයට මම x අකුර පාවිච්චි කරා. මෙයා t ට 1 ඉඳලා x වෙනකන් සීතල වුණා. අරයා t ට 2 ඉඳලා x වෙනකන් රත් වුණා. මම t ට දාන්න එච්චර කැමති නෑ මේ නෝට් එක. පොදු උෂ්ණත්වයට t ට දාන්න. ඇයි දන්නවද? දැන් අපි මෙන්න මේ q සමාන mc t q සමාන c t කියලා ලියනකොට දුවේ පුතේ හරි අපි t ට පාවිච්චි කරන උෂ්ණත්ව වැඩිවීම උෂ්ණත්ව අඩුවීම වගේ අන්තරයක් නිරූපණය කරන්නනේ. එනිසා මම උෂ්ණත්වයක් නිරූපණය කරන්න t ට දාන්න එච්චර කැමති නෑ. පොදු උෂ්ණත්වය x කියලා වගේ අකුරක් ගත්තේ ඒකයි. තේරුණාද? මෙයා t ට 1 x වෙනකන් සීතල වුණා. එතකොට t ට 1ට වඩා x කුඩායි. එතකොට t ට 1 නුයි x අඩු කරන්නේ. අර t ට 2 කියලා x වෙනකන් රත් වුණා. එතකොට t ට 2ට වඩා x ලොකුයි. ඒ නිසා x ගෙනුයි t ට 2 මම අඩු කරලා තියන්නේ. පැහැදිලිද? හරි. හැබැයි ඒගෙන් බීට තාපය හුවමාරු වෙන අතරතුර හිතන්න කොටසක් පරිසරයට හානිත් වුණා කියලා. පරිසර හානි වුණා කියලා හිතුවොත් එතකොට මේ සමය කෙලිය වෙනකොට පුතේ ඒ පිටකල තාපය හරියටම B උරාගත් තාපයට සමාන නැහැ. එහෙනම් එන්නේ මෙහෙමයි ඒ පිටකල තාපය සමානයි B උරාගත් තාපය එකතු කිරීම හානි වූ තාපය. එකතු කිරීම හානි වූ තාපය කියලා පදයකුත් එනවා. හරි. දැන් ඊළඟ කරුණ වශයෙන් අපි ඔක ලියාගෙන ඉමු නේද? ලියා ගන්න මෙහෙම පුතේ t ට 1 වැඩි උෂ්ණත්වයක ඇති t ට 1 වැඩි උෂ්ණත්වයක ඇති කැපිටල් A වස්තුවක් සහ කැපිටල් A වස්තුවක් සහ t ට 2 අඩු උෂ්ණත්වයක ඇති t ට 2 අඩු උෂ්ණත්වයක ඇති කැපිටල් B වස්තුවක් B වස්තුවක් තාපන ස්පර්ශයට ලක් කළ විට තාපන ස්පර්ශයට ලක් කළ විට හරි තාපය ගලන්නේ කාගෙන්ද? වැඩි උෂ්ණත්වය තියෙන වස්තුවෙන් අඩු උෂ්ණත්වය තියෙන වස්තුවට. A සිට B ට
තාපයේ ගලයි. A සිට Bට තාපයේ ගලයි. එවිට A වල උෂ්ණත්වය අඩුද A වල උෂ්ණත්වය අඩුද B වල උෂ්ණත්වය වැඩිද B වල උෂ්ණත්වය වැඩිද වීගෙන යන අතරතුර වැඩිද වීගෙන යන අතරතුර A සහ B දෙකම A සහ B දෙකම X පොදු ඇලයිරක් සමතුලිත ඇලයිරක් එකම පොදු සමතුලිත එකම උෂ්ණත්වයකට එළඹේ. හරි. ඒතර කියන දෙන තාප සමතුලිතයි දෙන්න අතර තාප හුමාරුවක් නැහැ කියලා කියනවා. ඒ ටික අර උෂ්ණත්වය විදිහේ නෝට් එක කිව්ව නිසා මම දැන් ලියන්න යන්නේ නැහැ පුතේ. ලියලා මෙහෙම තාප හුමාරුවේදී තාපහානියක් නැතැයි උපකල්පනය කළ විට හරි තාපහානියක් නැතැයි උපකල්පනය කළ විට කියලා යන පුතේ A පිට කළ තාපය සමානයි B උරාගත් තාපය. A පිට කළ තාපය සමානයි B උරාගත් තාපය. හරි. එහෙනම් ලියන්න පුතේ මේ විදිහට පුතේ MCD වලින් ලියන්නේ A ගේ ස්කන්ධයෙන් A without a simple CA සිසිල් වූ ප්‍රමාණය θ1 ඍණ x θ1 ඍණ x θ1 එකෙන් x දක්වා සීතල වුණා. B උරාගත් තාපයට සමාන කරමු. MB වාරයක් CB වාරයක් එයා θ දෙකෙන් x වෙනකන් රත් වුණා. තේරුණා? ඊළඟට යන පුතේ තාපහානියක් සිදු වුවහොත් ලියන A පිට කළ තාපය සමානයි B උරාගත් තාපය එකතු කිරීම හානි වූ තාපය. හරිනේ කොල්ලෝ. රයිට්. ඒකට ආයේ පුතේ මේ වගේ ප්‍රකාශ ලියන්න ඕනේ නැහැ. මේ දෙක ඔහොම ලියන්න බලා හානි වූ තාපයට අකුරු වලින් මොනවා ලියන්න බෑනේ. ඒක Q අකුරක් විතරයි තියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පුතේ මම ඒක ආයේ සංකේත වලින් ලියන්න කියලා කියන්නේ නැහැ. පුතාලා මට ඔන්න ඔය ගණන් වර්ග තුනක් ගැන කිව්වේ. යාන්ත්‍රික ශක්තිය තාපයට හැරෙන ඒවා, විද්‍යුත් ශක්තිය තාපයට හැරෙන ඒවා, තාපය කෙනෙක් පිට කරන තාපය අර උරා ගන්න තාපයට හැරෙන ඒවා පුතේ. අන්න ඒවා ගැන ලියන්න කලින් ඕන්න ලියන්න හැකියාව තිබුණා. ලියනවා නම් එතන තමයි ලියන්න ඕනේ පුතේ. ඒකත් තමයි මේ දෙක සංසන්දනය කරලා බලන්න පොඩ්ඩක්. මේ දෙක සංසන්දනය කරලා බලමු QQ ඉන්නවා, θ ඉන්නවා. මේකේ කැපිටල් C තියෙනවා. මේකේ A වෙනුවට සිම්පල් M සිම්පල් C තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කැපිටල් C වෙනුවට සමාන සෙට් වෙලා තියෙන සිම්පල් MC කියන එක. ඒ කියන්නේ මොකද්ද පුතේ ඇත්තටම? කැපිටල් C කියන්නේ වස්තුවක තාප ධාරිතාව. වස්තුවක තාප ධාරිතාව කියන්නේ ඇත්තටම ඒ වස්තුවේ ස්කන්ධයයි එයා සාධ්‍ය ද්‍රව්‍ය විතාදාගේ ගුණිතය. එහෙම නේද? වස්තුවේ ස්කන්ධය ඒ සාධ්‍ය ද්‍රව්‍ය විතාදාගේ ගුණිතය තමයි මොකක්ද වෙන්නේ පුතේ? ඒ වස්තුවේ තාප ධාරිතාව කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අර ටික ලියලා ඉවරයිනේ කරන්න දෙයක් නැහැ. දැන් හරිය අපි ලියමු කොහොම හරි. කැපිටල් Q සමානයි කැපිටල් C θ සහ කැපිටල් Q සමාන MC θ අණුව Q සමාන කැපිටල් C θ සහ Q සමාන MC θ අණුව කියලා ඊළඟ රුල යන පොතේ කැපිටල් C සමානයි සිම්පල් MC. හරි. කැපිටල් C සමානයි සිම්පල් MC. එනම් යටින් දෙනවා පුතේ ඒකේ තේරුම. එනම් වස්තුවක තාප ධාරිතාවය සමානයි වස්තුවක තාප ධාරිතාවය සමානයි වස්තුවේ ස්කන්ධය ගුණ කිරීම එය සාදා ඇති ද්‍රව්‍යයේ විතාදා.
එය සාදා ඇති ද්‍රව්‍යයේ විතාදා. හරි. දැන් එතනින් පුතේ දැන් මේ තාපමිතියේ එක්තරා වැදගත් තැනකට මම ඔය සාකච්ඡා කළ දුන්නේ. හරි? හරි. දැන් දාගත්ත නම් හරි පුතේ මෙහෙම තරුවක් දාලා වායුවකට විශිෂ්ට තාපධාරිතා දෙකක් ඇත. වායුවකට විශිෂ්ට තාපධාරිතාවල් දෙකක් ඇත. දැන් සාමාන්‍යයෙන් ඔය විශිෂ්ට තාපධාරිතාවක් කියන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් එකකින් රත් කරන් දෙන්න ඕන ජූල් ගන්න ඇත්ත කතාව. එතකොට මෙතන වායුවකට විශිෂ්ට තාපධාරිතා දෙකක් තියෙනවලු. ඔව්. එකක් නියත පීඩනයේදී විතාදා අනෙක නියත පරිමාවේදී විතාදා. ඝන සහ ද්‍රව වලට එහෙම දෙන්නේ ගැන කතා කරන්නේ නැහැ පුතේ. හරි. අපි කතා කරන්නේ වායුව වලට විතරයි. මොකද්ද මේ තියෙන්නේ? වායුවේ පීඩනයේ නියතව තබා කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් වැඩි කිරීම ලබා දිය යුතු තාප ප්‍රමාණය. මේ මොකද්ද? වායුවේ පරිමාව නියතව තබා වායුවේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් නැත්නම් කෙල්වින් එකකින් කිව්වත් හරි රත් කිරීම ලබා දිය යුතු තාප ප්‍රමාණය. ලියා ගන්න පුතේ. නියත පීඩනයේ පළවෙනි එක නියත පීඩනයේදී විතාදා. නියත පීඩනයේදී විතාදා. CP පීඩනයේ නියතයි කියලා කියන තමයි P එකක් පහත් කරලා මෙතන ලියන්නේ. විතාදාර දාන්නේ කොමා සිම්බල් C නේ. ලියන්න පුතේ. වායුවේ පීඩනයේ නියතව තබා වායුවේ පීඩනයේ නියතව තබා කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් නැත්නම් කෙල්වින් එකකින් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් රත් කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. රත් කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. හරි. දෙවෙනි එක නියත පරිමාවේදී විතාදා. නියත පරිමාවේදී විතාදා. ලියන CV සමානයි වායුවේ පරිමාව නියතව තබා වායුවේ පරිමාව නියතව තබා කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. සෙල්සියස් එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. හරි. දැන් තියෙනවා පොඩි කරුණු ටිකක් කියන්න. මේ දෙදෙනාගේම ඒකකේ අර සුපුරුදු ඒකකේ. කෙල්විනයට කිලෝග්‍රෑම් ජූල් එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑම් ජූල්. ලියලා එමුද පුතේ? සිම්බල් CP හා සිම්බල් CV වල ඒකක සිම්බල් CP හා CV වල ඒකක සමානයි ජූල් කිලෝග්‍රෑම් ඍණ 1 කෙල්වින් ඍණ 1 සමානයි ජූල් කිලෝග්‍රෑම් ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1. හරි. ඊළඟ කරුණ තමයි දැන් එතකොට වායුවකට Q සමාන mc ඊට දාද්දී අපි චෙක් කරන්න ඕනේ පීඩනයේ නියතව තියලා රත් කරාද? එහෙනම් සිම්බල් C ට දාන්නේ CP ව. පරිමාව නියතව තියලා රත් කරාද? එහෙනම් C ට දාන්න ඕනේ CV ව. ලියන්නකෝ. වායුවක P නියතව තබා රත් කළේ නම් වායුවක පීඩනයේ නියතව තබා රත් කළේ නම් සිම්පල් C ලෙස CP ද සිම්පල් C ලෙස CP ද පරිමාව නියතව තබා රත් කළේ නම් පරිමාව නියතව තබා රත් කළේ නම් සිම්පල් C ලෙස CV ද සිම්පල් C ලෙස CV ද Q සමාන MC ඩීටා සූත්‍රයට ආදේශ කළ යුතුයි. Q සමාන MC ඩීටා සූත්‍රයට ආදේශ කළ යුතුයි. හරි. තව ලස්සන ආందోලනාත්මක කතාවක් තියෙනවා මට කියන්න. හරි.
ඕන වායුවක පුතේ සිම්පල් CP CVට වඩා ලොකුයි. සිම්පල් CP CVට වඩා ලොකුයි. ඇයි ලොකු කියන කාරණේ? පුතේ දැන් ඔය වගේ වායුවක් රත් කරද්දි දෙන්ටෝනි තාප ප්‍රමාණය ඩෙල්ටා Q ලියන්න ඉගෙන ගත්තා නේද? ඩෙල්ටා U දන ඩෙල්ටා W කියලා තාප ගති විද්‍යාව පාඩමේදී. මෙතන රත් කරන්නේ පීඩන නියතව තියලා මේක රත් කරන්නේ පරිමාණ නියතව තියලා. පීඩනයේ නියතව තියලා රත් කරනකොට දෙන්න ඕන තාප ප්‍රමාණය වෙන්නේ අභ්‍යාස ශක්ති වැඩි වෙන එකේ වායු විසින් කරන කාර්යය දෙක එකතුව. නියත පීඩන ක්‍රියාවලිය වලදී කාර්යයක් වෙනවනේ පුතේ P වඩා ඩෙල්ටා V කියලා. තේරුණා? හැබැයි පරිමාව නියතව තියලා රත් කරද්දී පුතේ තාපය දෙන්න ඕනේ ඔව් අභ්‍යන්තර ශක්තිය වැඩි වීමට විතරයි පරිමාව නියත කොට කාර්යයක් කරන්නේ නැහැ. දැන් මේ දෙකේම අර්ධයක්වීම් වල තියෙන්නේ වායුවේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් එකක් රත් කරනවා කියලා. එන මේ දෙසරේදීම අභ්‍යන්තර ශක්තිය වැඩි වීම සමානයි. එයි කිලෝග්‍රෑම් එකක් රත් කරේ සෙල්සියස් එකක් නිසා. හැබැයි පරිමාව නියතව තියලා රත් කරද්දී පුතේ කාර්යයක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා තාපය දෙන්න ඕනේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීමට සරලන්න විතරයි. හැබැයි පීඩනයට රත් කරද්දී වායුව පරිමාව වැඩි කරගන්නවා ප්‍රසාරණය වෙනවා. එතකොට අපි තාපය දෙන්න උනි අභ්‍යන්තර ශක්තිය වැඩි වීමෙත් කාර්ය දෙක එකතුවට. ඒ නිසා හැමතිස්සෙම මෙයාට වඩා මේක වැඩි. පරිමාණ නියතව රත් කරන් දෙන්න ඕන තාපයට වඩා පීඩන නියතව රත් කරන් දෙන්න තාප ප්‍රමාණය වැඩි. ඒක ලියන්නේ මුද පුතේ? ඕනෑ වායුවක සිම්පල් CP ලොකුයි සිම්පල් CVට වඩා. සිම්පල් CP ලොකුයි CVට වඩා. ඉර හේතුව පරිමාව නියත විට වායු විසින් කාර්යයක් නොකලත් පීඩනය නියත විට වායු විසින් කාර්යයක් කරන නිසා ඒ සඳහා අවශ්‍ය කරන තාපයද සැපිය යුතු වීමයි. හරි. ඊළඟ විශේෂ කරුණ තමයි ඔය CP ට CV අනුපාතය තියෙන්නේ. CP ට CP අනුපාතය කියනවා වායුවක ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා දෙක අතර අනුපාතය කියලා. ඇත්ත නේද? විශිෂ්ට තාප ධාරිතා දෙකේ අනුපාතය. සංකේත කරන කොලක් වලට ගැමා අකුරයි. දැන් මෙතන කියවනේ CV ට වඩා CP ලොකුයි කියලා ඕන වායුවක. CV ට වඩා CP ලොකු නිසා අනිවාර්යෙන් ගැමාට එන උත්තරේ එකට වඩා වැඩි. ඕන වායුවක ගැමාට උත්තරේ එකට වඩා වැඩි උත්තරයක් එන්නේ. ඇයි? හරයට වඩා ලවයේ ලොකු නිසා. ලියා ගන්න පුතේ. වායුවක ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා දෙක අතර අනුපාතය. ගැමා සමානයි CP බෙදීම CV ලෙස ගනී. ඕනෑම වායුවක ගැමා ලොකුයි එකට වඩා. ඕන වායුවක ගැමා විශාලයි එකට වඩා. ඇයි කියලා තේරෙනවනේ CVට වඩා CP ලොකු හින්දා. හරි. හොඳයි. දැන් අහන්නකෝ පුතේ. ඊළඟට අපි ඉගෙන ගන්නවා කොල්ලෝ වායු සඳහා මෞලික තාප ධාරිතා කියලා කෙනෙකුත් ඝන ද්‍රවවලට එහෙම කතා කරන්නේ නෑ ඇත්තටම. වායුවකට විශිෂ්ට තාප ධාරිතා දෙකක් තිබුණා වගේ වායුවකට මෞලික තාප ධාරිතා දෙකක් තියෙනවා. සාමාන්‍ය සංකේත කරන කැපිටල් CP කියලයි කැපිටල් CV කියලයි. හරි. දැන් ඔයා දන්නවා මේ මොකද මේකේ තේරුම් කියලා. මේකේ තේරුම් පීඩන නියතයි, මේකේ තේරුම් පරිමාව නියතයි. හරි. එහෙනම් මොකද මේකේ අර්ධයක් වීම? මෞලික තාප ධාරිතාව කියන්නේ
වායුවේ පීඩනය නියතව තබා මවුලයක උෂ්ණත්වය සෙල්සියස් 1ක් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. මේ මොකද්ද? වායුවේ පරිමාව නියතව තබා මවුලයක උෂ්ණත්වය සෙල්සියස් 1ක් වැඩි කිරීම ලබා දිය යුතු තාප ප්‍රමාණය. කිලෝග්‍රෑම් එක නෙවෙයි පුතේ, ඒක වෙනස් කරා මවුලයකට කියලා. එනිසා මෙයාලගේ ඒකකේ ඉන්නේ පුතේ ජූල් මවුලයට කෙල්විනයට. එහෙම නැත්නම් ජූල් මවුලයට සෙල්සියස් අංශකයට කියලා. තේරුණා? එතකොට මෙයාලට මේ සූත්‍රය එක්ක මේගොල්ලෝ එක වැඩ කරනකොට ලියන්නේ Q සමාන MCT ට නෙවෙයි. MCT ට නෙවෙයි. මවුල ගාන එක්කනේ වැඩ කරන්නේ. හරි. ඒ වෙලාව වැඩ කරේ කිලෝග්‍රෑම් එක්ක නිසා M කිලෝග්‍රෑම් වලින් ගුණ කරා. දැන් ගුණ කරන්න ඕනේ මවුල ගානේ. මවුල ගාන CT ට කියලා ඉන්නේ. හරිනේ. මොකද මේකේ තියෙන මවුලයටනේ තියෙන්නේ. එතන මෙතන ගුණ කරන්නේ ස්කන්ධනේ මවුල ගානේ. තේරෙනවනේ? ඒක පැහැදිලිනේ. පීඩන නියත රත් කරා නම් CP දාන්න, පරිමාණ නියත දාලා තියලා රත් කරා නම් CV දාන්න. හරි. ලියන් ඉමුද ඒ ටික පුතේ. රුලක් කරලා රූල් නැහැ. රුල කරේ කියලා හිතා ගන්නකො. වායුවකට මෞලික තාප ධාරිතා දෙකක් ඇත. වායුවකට මෞලික තාප ධාරිතා දෙකක් ඇත. ලියන් CP ලියන පුතේ. ආයෙත් කලින් සිංහල ලියලා ඉන්න ඕනේ. වායුවේ නියත පීඩනයේදී මෞලික තාප ධාරිතාව. වායුවේ නියත පීඩනයේදී මතාදා මෞලික තාප ධාරිතාව. CP ලියන්න. වායුවේ පීඩනය නියතව තබා මෞලික උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. සෙල්සියස් 1කින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. CV අනේ සිංහල ලියලා ඉන්න දෙවෙනි එක. නියත පරිමාවේදී මතාදා. නියත පරිමාවේදී මෞලික තාප ධාරිතාව. CV නියත පරිමාවේදී මෞලික තාප ධාරිතාව. ලියන්න. වායුවේ පරිමාව නියතව තබා මෞලික උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. හරි. ලියන්නේ නම් කොල්ලෝ. ඒකකය CP හා CV වල ඒකකය ජූල් මවුලයට කෙල්විනයට සමානයි ජූල් මවුලයට කෙල්වින් නැත සෙල්සියස් ඍණ 1කට. ජූල් මවුලයට සෙල්සියස් ඍණ 1කට. ඊළඟ රූලේ මතාදා සමග වැඩ කරන්නට කියලා යන්න බෑන්නේ. ගැටලු විසඳන විට මතාදා මෞලික තාප ධාරිතාව සමග ගැටලු විසඳන විට Q සමානයි n මහේන් කෙනෙක් දෙවෙනි අකුර අන්තිම අකුර n capital C theta ලෙස ගත යුතුයි. n capital C theta ලෙස ගත යුතුයි. එහිදී P නියතව තබා රත් කළේ නම් පීඩනය නියතව තබා රත් කළේ නම් capital C ලෙස CP ද පරිමාව නියතව තබා රත් කළේ නම් capital C ලෙස CV ද ගත යුතුයි. ගත යුතුයි. ඒක ක්ලියර්. හරි. දැන් තා චුට්ටක් කියන්න මම. ඒතර අපි සාමාන්‍යයෙන් කතා වෙන Q සමාන MCT ද කියන එකයි Q සමාන MCT ද කියන එකයි දැන් අරන් සංසන්දනය කරොත් ඔයාලට තේරෙනවා පුතේ සිම්පල් MC ගුණිත වෙනුවට තමයි මේකේ M capital C යෙදෙන්නේ.
හැබැයි මවුල ගානක් ලියන්න පුළුවන් නේද ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධය කියලා. වරක් කැපිටල් C. නේ? මවුල ගාන කියන්නේ ස්කන්ධ බෙදීම මෞලික ස්කන්ධනේ. සිම්පල් M ට සිම්පල් M කපලා සිම්පල් C සමානයි කැපිටල් C බෙදීම කැපිටල් M කියලා කියන්න පුළුවන්. කැපිටල් C කියන්නේ මෞලික තාප ධාරිතාවනේ. ජූල් මවුලයට සෙල්සියස් අංශකයට. මේ තියෙන පුතේ මවුලයට කිලෝග්‍රෑම්. හරි. මවුලයට කිලෝග්‍රෑම් මෞලික ස්කන්ධය කියන්නේ. හරි. මේ තියෙන මොකද්ද? ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ගැලපෙනවද එතකොට බලන්න. මේකේ මවුලයට කැපුණාම ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඒ කියන්නේ විතාදා සමාන වෙනවා මතාදා බෙදීම මෞලික ස්කන්ධයට. ඒ කියන්නේ ඕනේ නම් සිම්පල් CP සමානයි කැපිටල් CP බෙදීම මෞලික ස්කන්ධය කියලා. සිම්පල් CV සමානයි කැපිටල් CV බෙදීම මෞලික ස්කන්ධ කියලා ලියන්න පුළුවන්. ඒතර ගැමා කියන්නේ සාමාන්‍ය ලියන සිම්පල් CP බෙදීම සිම්පල් CV කියලානේ ජනප්‍රියම. හැබැයි මේකට මේක දැම්මොත් කැපිටල් CP බෙදීම කැපිටල් M කියලායි. මෙයාට මේක දානවා නම් කැපිටල් CV බෙදීම කැපිටල් M කියලායි. කැපිටල් M ට කැපිටල් M කපලා අපිට ලියන්න පුළුවන් කැපිටල් CP බෙදීම කැපිටල් CV කියලා. ඒ කියන්නේ මේ ප්‍රධාන විශිෂ්ට තාප ධාරිතා දෙක අතර අනුපාතය කියන එක ප්‍රධාන මෞලික තාප ධාරිතා දෙක අතර අනුපාතයට සමානයි කීවත් හරි තමයි ඔය කියන විදිහට. හරි. ලියන්න දුවේ Q සමානයි MC θ සහ Q සමාන MC θ සහ Q සමානයි n කැපිටල් C θ Q සමාන n කැපිටල් C θ අනුව සිම්පල් MC සමානයි සිම්පල් n වරක් කැපිටල් C. සිම්පල් MC සමානයි සිම්පල් n වරක් කැපිටල් C. හරි. එහෙනම් ලියන්න සිම්පල් MC සමානයි මවුල ගණන. සිම්පල් M බෙදීම කැපිටල් M වරක් කැපිටල් C. සිම්පල් M ට සිම්පල් M කැපෙනවා. ඉතුරු වෙනවා මොකද්ද? සිම්පල් C සමානයි කැපිටල් C බෙදීම කැපිටල් M කියලා. හරි. මෙයා ඉතින් ජූල් මවුල ඍණ 1 සෙල්සියස් ඍණ 1නේ. ජූල් මවුල ඍණ 1 සෙල්සියස් ඍණ 1. මෙයා කිලෝග්‍රෑම් මවුල ඍණ 1. බෙදනකොට මේ දෙක කැපෙනවනේ පුතේ. කැපිලා තමයි හරි. මේකට මැච් වෙනවා. මෙයාගේ එක කොහොමත් ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් ඍණ 1ට. සෙල්සියස් ඍණ 1. හරි. එහෙනම් සිම්පල් CP ලියමු කැපිටල් CP බෙදීම කැපිටල් M කියලා. සිම්පල් CV ලියමු කැපිටල් CV බෙදීම කැපිටල් M කියලා. හරි. එහෙනම් ගැමා හරි ගස්සනවා දුවේ සිම්පල් CP බෙදීම සිම්පල් CV කියලා. සිම්පල් CP බෙදීම සිම්පල් CV. හරි. මේකට ආදේශ කරන්න මේක කැපිටල් CP බෙදීම කැපිටල් M කියලා. බෙදමු. මෙයාට ආදේශ කරන්න මෙයාව කැපිටල් CV බෙදීම කැපිටල් M කියලා. හරිද? කැපිටල් M ට කැපිටල් M කපලා දාමු. රයිට්. ඒතොර ඉතුරු වෙනවා කැපිටල් CP බෙදීම කැපිටල් CV කියලා. එහෙමත් හරි. ඕවා නම් අර නිතර ඕන වෙනවා නෙවෙයි පුතේ අර නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන නිසා මම මේ ඇඩ් කරේ ඒක කිව්වේ. හරි.